අපි රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට ගියත් අපින් මුලින්ම අහන්නේ ඔබට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද? ඇත්තටම ඔබට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද? ඔබේ දරුවන්ට ඔබට නොමැති වූ අධ්‍යාපන සුදුසුකම් ලබා දෙනවද? අපේ රට තුල මේ නිදහස් අධ්‍යාපනය අපිට පාසල් අධ්‍යාපනය, පෙළපොත්, නිලැඳුම් සියල්ල දීලා අපිට හරි හැටි ඉගෙන ගන්නට කියලා කියනවා. හැබැයි හරියට එහෙම ඉගෙන ගන්න නැති පිරිසක් ඉන්නවා. ඔබ දැක්කා පහුගිය දවස්වල අපි පොතක් වාර්තා කරා මේ රටේ පාසල් ගණනාවක් මේ වෙද්දින් 2013 ඉඳලා මේ වෙද්දින් පාසල් 150කට අධික ප්‍රමාණයක් වැහිලා තියෙනවා. මේකට හේතුව මොකක්ද? ඒ සියලු දේවල් අතරේ පහවසර සමත් දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් දරුවන්ගේ තරඟකාරී තත්වයක් ඇවිල්ලා තිනවා ජනප්‍රිය පාසල් වලට දරුවන් ඇතුළත් කරන්නට කියලා. හැබැයි මේ පුංචි දෙයක් මතක් කරන්නට ඕනේ, ජනප්‍රිය පාසල් වලට දරුවන් යන්නට ඕනේ. හැබැයි ශිෂ්‍යත්වයේ පාස් වුණු ඒ ගමේ පාසල අමතක කරන්නේ කොහොමද? ඉතින් මේ අමතක කරලා දාලා ජනප්‍රිය පාසල් වලට යන්න උත්සාහ කරනවා. මොකද ඒ තරඟකාරී රටාවත් එක්ක. හැබැයි පොඩ්ඩක් හිතන්නට ඕනේ තමන්ගේ දරුවාව ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්තේ මෙන්න මේ ගමේ පාසලෙන්. නගරේ පාසලට ඇතුළත් කරන්නට මේ උත්සාහ දරන මේ දෙමව්පියන් මතක තියාගන්නට ඕනේ ඒ දරුවාව ගමේ පාසල් තුලනේ හොඳ අධ්‍යාපනයක් කරා ගෙන යන්නට හැකියාව තිබෙනවා. ඉතින් අධ්‍යාපනය ගැන අපි උදෑසනම අපිට මතක් කරේ. දැන් අධ්‍යාපනය මේ වෙනකොට අපේ සමාජය තුල අපිට රස්සාවක් කරන්න සහ සමාජය තුල ජීවත් වෙන්නටත් මිනිස්සු අපෙන් අහනවා මේ ඔයා මොනවද කරලා තියෙන්නේ, මොනවද ඉගෙනගෙන තියෙන්නේ, ඔන්නෝම ප්‍රශ්න අහනවා අපි සමාජය තුල ජීවත් වෙද්දී. ඒ නිසා අපි හොඳ හිති ධාරණය කරගෙන අපි ජීවත් වෙමු. අධ්‍යාපනයට ප්‍රමුඛ ස්ථානයක් ඔබේ දරුවාට ලබා දෙන්නට, ඔබ දරුවාව අධ්‍යාපනයට උනන්දු කරන්න කියන කාරණේ ඔබට සිහිපත් කරනවා. අද දවසේත් අපි සෝදානම් අපේ ජාතික පුවත්පත්වල පළවෙනි තිබෙන පුවත්පත් වාර්තාවන් මුල් පිටුවල මොනවද වාර්තා වෙලා තියෙන්නේ ඒ පිළිබඳව ඔබට දැනුවත් කරන්නට, ඒ වගේම ඇතුළත පිටුවල වාර්තා වෙලා තිබෙන මේ පුවත් පිළිබඳව අපි කතා කරන්නට සෝදානම්. මේ දැන් වැඩි වශයෙන්ම අද බොහෝ පුවත්පත්වල ප්‍රධාන පුවත බවට පත් වෙලා තිබෙන්නේ මේ අර කුරුවිට තරුණියගේ ඝාතනය. හිස නැති මලසිරුර මේ වෙල්ල වීදියේ ඒ මාර්ගයක් අසල තිබියදී සොයාගත්තා. දැන් මේ සියල්ල සුලමුල හොයාගෙන තිබෙනවා. අපි මව්බිම පුවත්පතේ මුල් පිටුවට තමයි මුලින්ම අවධානය යොමු කරන්නේ. කුරුවිට තරුණියගේ ඝාතකයා පැය 24න් හෙළි කරගත් CCTV මෙහෙයුම කැලේ පැන්න SID විනාශාගෙන තරුණියගේ හිස සොයාගන්න පුළුල් පරීක්ෂණයන් දියත් කරනවා කියලා තමයි අද මව්බිම පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙන්නේ. කොළඹ පිටකොටුව බේල්ල වීදියේ ප්‍රදේශයේදී අතහැර දමා ගොස් තිබූ හිස වෙන් කළ කාන්තා මලසිරුර හා එම කාන්තාව ඝාතනය කළ තැනැත්තා පැය 24න් යන්නටද මත්තෙන් අනාවරණය කර ගැනීමට කොළඹ මධ්‍යම පොලිස් කොට්ටාශුවට හා වේල්ල විදිය පොලිසියට හැකි වී තිබෙනවා. මේ වෙන විට මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී පොලිසිය සැක කරන්නේ එල්ලී මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ හා මැරුම් කෑ පෙම්වතිය අතර ඇති වූ ආරවුලක් මත මෙම මරණය සිදු වී ඇති බව. ඒ අනුව පොලිසිය පවසන්නේ මැරුම් කෑ තරුණියගේ ගෙල කපා ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ ඔවුන් නතරව සිටි දෙමහල් නවාතැන් පොලේදී කියලා තමයි සඳහන් වෙන්නේ. ඇගේ ගෙල කපා දැමීම සඳහා ඇගේ පෙම්වතා විසින් උල් පිහක් මිලදී ගෙන තිබෙන්නේ හංවැල්ල සඳුදා පොලෙන් කියලා අනාවරණය වී තිබෙනවා. මේ CCTV කැමරා නිරීක්ෂණය කිරීමෙන් තමයි මේවා හොයාගෙන තියෙන්නේ. ඒත් එක්කම මේ අනුව සිදුවෙන් මැරුම් කා ඇත්තේ යශෝදා ජයසූරිය නැමැති 30 හැවිරිදි තරුණියක් වන අතර ඇය මරා දැමූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයා එල්ලි මිය ගොස් තිබෙනවා. ඉතින් මේ කෙසේ වෙතත් මේ හිතන්නට බොහෝ දේවල් තියෙනවා. මේ අනියම් පෙම් සම්බන්ධතාවක් නිසා තමයි මේක මේ ආකාරයෙන් දුර්දිග ගොස් තිබෙන්නේ. ඉතින් ඒත් එක්කම මේ අපි මව්බිම පුවත්පතේ මුල් පිටුවේ තවත් පොතක් සඳහන් වෙනවා මැටි ඇමතිගෙන් හොඳ වැඩක් වසරකට මිලියන 300ක ඉතිරියක් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙරට වනාලීන්ගෙන් ආරක්ෂා වීමට යොදන විදුලි වැටවල මැටි හෝල්ඩරේ නවසීලන්තෙන් ආනයනය කිරීම නතර කළ බවත් එම මැටි හෝල්ඩරේ මෙරට නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කරනවා. මෙම විදුලි වැටට යොදන මැටි හෝල්ඩරේ නවසීලන්තයේ නානයනය කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 300ක් වැයවන බවත් ඒ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම නිසා වසරකට රුපියල් මිලියන 300ක මුදලක් රටට ඉතිරි වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. නවසීලන්තයේ වගේ මිහිල ප්‍රමිතියෙන් යුක්තව ආරක්ෂිතව විදුලි වැටට යොදන මැටි හෝල්ඩරේ මෙරටදී නිෂ්පාදනය කිරීමට සමත් ශිල්පීන් සිටින බවත් ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට මැටි කර්මාන්තය දියුණු කිරීමටත් මෙමගින්
හැකියාව ලැබෙනවා කියලා තමයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඇත්තටම මේවා නම් අපේ රටට වාසිදායි දේවල්. මොකද මිලියන 300ක් වසරකට ඉතුරු වෙනවා කියන්නේ ඒක අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ මේ නිර්මාණ සිදු කරන පුද්ගලයන්ට දේශීය ව්‍යවසායකයන්ට ලැබෙනවා කියන්නේ ඒක ඔවුන්ගේ එක්තරා පැත්තකින් ඔවුන්ගේ දියුණුවේ එක් කොටසක් වෙනවා. ඒ නිසා මේවා අනිවාර්යෙන්ම අපි අගය කරන්නට ඕනේ දේවල්. අපේ රටේ දේවල් වලින්ම අපේ රටේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙන්නට ඕනේ. ඒත් එක්කම දැන් මේ කොවිඩ් එන්නත පිළිබඳව මේ සමාජය තුළ වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. මේ කොවිඩ් එන්නත ලබා ගන්නේ ඇයි? මේකෙන් වෙන අතුරු ආබාධ පිළිබඳව කවුද මේවට කතා කරන්නේ කියලා. ඉතින් මේ කොවිඩ් එන්නත පිළිබඳව සමාජයේ පැතිර තිබෙන විවිධ මතවලට බිය නොවී තමාට ලැබෙන අනගී අවස්ථාව මගහැර ගන්නට එපා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කරනවා. මේ මහතා මෙසේ දරුවන් ඉපදින මොහොතේ ලබා දෙන එන්නත් COVID-19 සඳහා නිර්දේශ කර ඇති එන්නත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ඌහා විද්‍යානුකූලව තහවුරු කළ ආකාරයේ එන්නතක් බවත් කොවිඩ් එන්නත පිළිබඳව වැඩි හිටියන් බහුතරයක් මීට අනිසිබියක් දක්වන්නේ ඇයිද යන්න ගැටලුවක් මතුව තිබෙනවා. මේ සමාජය තුළින් එක්තරා ආකාරයකට බලපෑමක් සිදු කරනවා මේ එන්නත ලබා ගන්නට එපා කියලා. මේ සමාජයේ ඉන්න පුද්ගලයන් හැබැයි අපි අතුලාන්තයෙන් බලපුවාම ඕන්නේ එන්නත ලබාගෙන නමුත් සමාජයේ කතාවට ලක් කරන්නේ මේ එන්නත ලබා ගන්නට එපා කියලා. ඒ වුණාට අපි කියන්නේ අනිවාර්යෙන්ම මේ රට යම්කිසි පාලනයකට ලක් කරන්නට මේ රජය විසින් දරන උත්සාහයට ඔබේ සහයෝගය ලබා දෙන්නට ඕනේ. මේ එන්නත් කරණය සිදු කරන අවස්ථාවේ ඔබ ඔබේ නිවසේ ඉන්න අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට 60ට වැඩි පුද්ගලයන් එක්කන් ගිහිල්ලා අනිවාර්යෙන් මේ එන්නත් කරණයට දායක වෙන්න කියලා ඔබට මතක් කරනවා. ඒත් එක්කම මේ WHO එන්නත පිළිබඳව කතා කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම යටතේ ලබා දෙන පළමු එන්නත් ඔගය මේ මාසයේ 7 වෙනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මේ පිළිබඳව ප්‍රකාශ කරන 7 වෙනිදා මේ එන්නත ලංකාවට එනවා කියලා. එන්නත් ඔගේ පළමු කොටස 2,64,000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 වෙනිදා ලැබෙන බව සඳහන් වෙනවා. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය වශයෙන් කොවිඩ් පැතිර යාම යම් අඩුවීමක් පවතින බව ලෝක එන්නත් කරණය ආරම්භ කළ පසු රටවල් කිහිපයක අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ අරුණ පුවත්පතේ සඳහන් වෙනවා 7 වෙනිදා ලැබෙන මේ එන්නත් සියල්ල සඳහා ප්‍රමුඛතාවය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන්නේ අවුරුදු 60 ඉක්ම වූවන්ට කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX යාන්ත්‍රණය යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 120ක එන්නත් ලබා දීමට නියමිතයි. ඉන්දියාව නිෂ්පාදනය කරන ඇස්ට්‍රසෙනිකා එන්නත මෙහිදී ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකොන් මහතා ප්‍රකාශ කරනවා. ඉන්දියා රජයේ ප්‍රධානයක් ලෙස ලබා දෙන එන්නත් ලක්ෂ 5 මේ වන විට එන්නත් කරණය කර තිබෙන්නේ. ඊයේ දවසේ අවසන් වන විට වයස අවුරුදු 30 ඉක්මවුවන් 5,53,821 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම මේ දැන් මේ කොවිඩ් එන්නත සහ මේ එන්නත් කරණය දැන් රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිද්දෙන් හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිද්දෙන් සිදු වෙනවා. ඉතින් ඇත්තටම මේ දැන් කොවිඩ් රෝගීන් වාර්තා වීම යම් තාක් දුරකට පාලනය වී තිබෙනවා. මරණ සංඛ්‍යාව යම් තාක් දුරට පාලනය වී තිබෙනවා. හැබැයි හැමදාම මතක් කරන කාරණේ අපිට මතක් කරන්නට වෙලා තියෙනවා. එන්නත ඔබ විදගත් පමණින් ඔබට කොවිඩ් අවදානමින් මිදෙන්නට බෑ. සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්නට අවශ්‍යයි කියන එක ඔබට අපි මතක් කර දෙනවා. ඒත් එක්කම රුපියල් දසදහසක අල්ලසක් ගනිද්දී මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු ඊයේ දවසේ රුපියල් දසදහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී කඩුගන්නාවේදී අත්අඩංගුවටගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂව කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසූරිය මහත්මිය ප්‍රකාශ කරනවා. පැමිණිලිකාර ව්‍යාපාරිකයා අකුරණ ප්‍රදේශයේ ලීමෝලක් පවත්වාගෙන යන අතර ඒ සේවකයන්ට අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සැකකාර කම්කරු නිලධාරීවරයා රුපියල් 30,000ක මුදලක් ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ අධිකාරීවරිය ප්‍රකාශ කර සිටියා. ව්‍යාපාරිකයා විසින් එම මුදල
කම්කරු නිලධාරියා සමග කතා කර ඔහු ඉල්ලන මුදල රුපියල් 15000ක් දක්වා අඩු කර අත්තිකාරමක් වශයෙන් ලබාගෙන ඉතිරි රුපියල් 5000ක මුදල තමයි පසුව ලබා ගන්නට ඉඳලා තියෙන්නේ. ඉතින් රුපියල් දසදහසක මුදලක් මේ ආකාරයෙන් ලබාගත් දේ කඩු ගන්නා වෙදී අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම දැන් මේ කොවිඩ් මලසිරුරු මේ මෘතදේහයන් භූමදානය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්වයක් දැන් පැන නැගිලා තිනවා. රජය විසින් කිව්වා මේ ඉරණතිව් දූපත ආශ්‍රිතව තමයි මේ කොවිඩ් මලසිරුරු රාජ්‍ය අනුග්‍රහයෙන් මේ භූමදාන කටයුතු සිදු කරන්න කියලා. හැබැයි ඉරණතිව් වැසියන්ගේ යම්කිසි විරෝධතාවයක් තියෙනවා මේ භූමදානය සම්බන්ධයෙන්. කොවිඩ් මෘතදේහ දූපතට රැගෙන ඒම මගින් දූපතේ ජීවත් වන තම ජනතාවට අහිතකර සෞඛ්‍ය තත්ත්ව රැසක් උද්ගත වන බවත් දීවර කර්මාන්තයෙන් ජීවත් වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තීය කර ගැනීමට නොහැකි වන බවත් විරෝධතාවට එක් වූ කිතුණු ආගමික නායකයෝ හා දූපත් වැසියන් ප්‍රකාශ කර සිටිනවා. ඉරණතිව් දූපත් ජනතාව පැවසුවේ තමන්ගේ දූපත් භූමියේ කොවිඩ් මෘතදේහ වැළලීමට තමන් කිසිදු කැමැත්තක් නොමැති බවයි. යුද සමයේ පවා තම ජනතාවට දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර ජනතාව ජීවත් වන භූමියේ කොවිඩ් මෘතදේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස එලා දකින බව ජනතාව ප්‍රකාශ කරනවා. විරෝධතාවට එක් වූ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් පැවසුවේ මේ ක්‍රියාව ඇත්තටම මේකට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් අපි කෙසේ වෙතත් මේ දැන් මේ මෘතදේහයන් අද භූමදාන සම්බන්ධයෙන් විවිධ වූ ගැටලුකාරී තත්ත්වයන් මතුව තිබෙනවා. හැබැයි කෙසේ වෙතත් මේක සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ සිදු කරනවා කියලා තමයි රජය කියන්නේ. ඉතින් ඒත් එක්කම දැන් මේ අනිත් පුවත බවට පත් වෙලා තිබෙන්නේ මේ මුතුරාජවැල වගුර පිළිබඳව මේ මුතුරාජවැල පිළිබඳව නිසි අධ්‍යයන වාර්තාවක් අධිකරණයට දෙන්න කියලා අභියාචන අධිකරණයේ නීතිපතිට නියෝගයක් නිකුත් කර තිබෙනවා. දිවයින පුවත්පතේ තමයි මේ පොත තියෙන්නේ. අපි මෙලෙසින් උපුටා ගන්නවා. මුතුරාජවැල තෙත්බීම් කලාපයේ පිහිටි ඉඩම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව නිසි අධ්‍යයන වාර්තාවක් ලබන 9 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචන අධිකරණය ඊයේ දවසේදී නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. මුතුරාජවැල තෙත්බීම් කලාපයේ පිහිටි ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම, කැලිකසල බැහැර කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරාධගුරු මැල්කම් රංජිත් කාදිනල් හා කාදිනල් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ විසින් ගොනු කර තිබූ පෙත්සම් කැඳ වූ අවස්ථාවේ අභියාචන අධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතාට එම නියෝගය නිකුත් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ප්‍රදේශීය ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණයට සහ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කරමින් හා දැඩි පාරිසරික හානියක් සිදු කරමින් සිදු කරන සියලු නීති විරෝධී ක්‍රියාවන් වහ බලක්වන නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා තිබූ ගොනු කර තිබූ පෙත්සම ඊයේ දවසේ කැඳවූ අවස්ථාවේ කාදිල් තුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කරුණු දක්වමින් මුතුරාජවැල තෙත්බීම් කලාපයේ සිදු කරන මහා පරිමාණ ඉදිකිරීම නිසා ඉතා දීර්ඝ කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ ජන ජීවිතයට විශාල හානියක් සිදුවන බව අධිකරණයට ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් මේ අපේ පරිසර පද්ධතිය දැන් යම්කිසි වැටි වශයෙන් විනාශයකට පත් වෙමින් තිබෙනවා. හැබැයි දැන් මේ සඳහා වූ ආරක්ෂණ ක්‍රමවේදයක් රජය විසින් විධිවිධානයන් යොදාගෙනමින් තමයි ඉන්නේ මේ කැලේ කපන්නන්ට ශනිකව දැනුවත් කරන්නට. දැන් අපි දැක්ක අර ත්‍රිකුණමලයේ ප්‍රදේශයේ ආණ්ඩුකාරතුමිය අනුරාධා යහම්පත් මහත්මිය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දුන්නා. ඉතින් මේ ක්‍රමවේදය ඇයි අපේ ලංකාවටම දීප ව්‍යාප්ත ආකාරයෙන් ගේන්නට බැරි? හදිසි විශේෂ වැටලීම් ඒකකයක් ගේන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ අපි දැක්ක ත්‍රිකුණමලයේ වගේම අපි අපේක්ෂාවෙන් නිමු ලංකාවටම මේ ක්‍රමය එයි කියලා. ඒත් එක්කම මේ ගුවන් හමුදාවේ 70 වෙනි සැමරීමට ගාලු මෝදරදී අලංකාර සංදර්ශනයක් ඊයේ දවසේදී පැවැතුණා. දිනමින පුවත්පතෙන් තමයි අපි මේ පුවත උපුටා ගන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මෝදර පිටියේදී ඊයේ පසුරුවේ ආරම්භ වුණා. ගුවන් සංදර්ශනය සඳහා ඉන්දිය ගුවන් හමුදාවට අයත් සාරංගා සූර්යකී රන්සා තේජස් ගුවන් කණ්ඩායම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබුණා. එම ගුවන් සංදර්ශනය අද දවසේ සහ හෙට දවසේ පස්වරු 5 සිට 6 දක්වා ගාලු මෝදරදී පැවැත්වෙන්නට නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින්
70 වසර සැමරීම නිමිත්තෙන් තමයි මේ ආකාරයෙන් ගුවන් සංදර්ශනය ඊයේ දවසේ වගේම අද දවසේ සහ හෙට දවසේදී සවස් 5 සිට 6 දක්වා ඔබට නරඹන්නට පුළුවන් ගාලු මුවදුර ආශ්‍රිත ප්‍රදේශයට ගියොත්. ඉතින් ඒත් එක්කම ලංකාදීප පුවත්පත වෙත තමයි අපි දැන් මේ ආකාරයෙන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පොලිසියෙන් බැන්නයි පොලිස් කැබ්රියට ගිනි තියලා කැලෑපැන සිටි කුඩා කූඩුවට. පොලිස් නිලධාරීන් බැනවැදුනයි උරණව පානදුර පින්වත් පොලිස් මුරපොලේ පොලිස් කැබ් රථයට ගිනි තැබූ පුද්ගලයා හෙරොයින් මත්කුඩු සමග ඉකුත් දෙවැනිදා අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. සක්කරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. එම ගිනි තැබීමෙන් කැබ් රථයේ ඉදිරිපස අසුනට සහ වහලට බරපතල අලාභහානි සිදු වී තිබුණා. ඉකුත් පළවෙනිදා රාත්‍රී 9:45ට පමණ සැකකරු පොලිස් මුරපොලේ පිටුපස දෙසින් පැමිණ කැබ් රථයේ ඉදිරිපස දොර ඇර භූමි තෙල් දමා කැබ් රියට ගිනි තබා තිබූ බව පොලිසිය සඳහන් කරන්නේ. කැබ් රථයේ ගිනි ගන්නා අයුරු දුටු පොලිස් නිලධාරියෙකු වහම ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට කටයුතු නොකළේ නම් මේ මුළුමනින්ම විනාශ වීමට ඉඩ තිබූ බව පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියා. පානතුර දකුණ පොලිසිය අපරාධ අංශුවේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලදීම සකකරු පින්වත් මුරපොළ අසල කැලෑවේ සිටියේදී අත්අඩංගුවට ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි සෝදානම් මේ වැඩසටහන් සියල්ල ඔබට ගෙන එන්නට අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම Facebook ඔස්සේ ඔබට අදහස් යෝජනා චෝදනා අප වෙත එවන්නට පුළුවන්. ඉතින් අපි අද දවසේ වටිනා වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් පෙළගස්පා තිබෙනවා. අපි තවත් පුවත් කිහිපයක් වෙත මේ ආකාරයෙන් අවධානය යොමු කරන්නට සූදානම්. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල වෙතටයි මේ ආකාරයෙන් අපි අවධානය යොමු කරන්නේ. ඊළඟ එන්නත් ඔගේ සංචාරක ශ්‍රේෂ්ඨයට සහ කම්මල් සේවකයන්ට ලබා දෙන්නට ජනාධිපතිතුමන් එකඟ වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ඊළඟ කොවිඩ් එන්නත් ඔගෙන් සංචාරක ශ්‍රේෂ්ඨය සහ කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාව දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව මේ මාස අගවන විට සංචාරක ශ්‍රේෂ්ඨයේ නියත වූවන්ට හා සියලු කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත දී අවසන් කිරීමට හැකි වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහිදී කොවිඩ් රෝගය වැඩි වශයෙන් වාර්තා වූ බස්නාහිර පළාතේ ග්‍රාම සේවා වසම් මට්ටමින් වයස අවුරුදු 30ට වැඩි පිරිස් වලට දීම කෙරෙන අතර මේ වන විට 5,53,821ක් සඳහා එන්නත ලබා දීලා තියෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි හෝටල් සේවකයන්ට සංචාරක මඟ පෙන්වන්නන් රියදුරන් ඇතුළු 20,000කට ආසන්න පිරිසකගේ නාම ලේඛනය මේ විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර තිබෙනවා. ඒත් එකම අපි දැක්කර සමාජ මාධ්‍ය තුල මේ දරුවෙකුට පහර දීමක් සම්බන්ධයෙන් කතා වුණා. වයස පුංචි දරුවෙකුට අපි දැක්කා ඒ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බිලිඳාට පහර දීම මව සහ දරුවා පරිවාසයට කියලා සඳහන් වෙන්නේ අද දිනමින පුවත්පතේ. මාස 9 කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දුන්නේයි චෝදනා මත යාපනයේ පොලිසිය විසින් යාපනයේ මනියම් තෝට්ටම් ප්‍රදේශවිදී අත්අඩංගුවටගත් කාන්තාව සහ දරුවා මේ මාස 9 වෙනිදා දක්වා පරිවාස භාරයට පත් කරන ලෙස යාපනයේ මහේස්ත්‍රාත්වරයා ඊයේ දවසේදී නියෝග කර තිබුණා. දරුවා මව විසින් දරුවාට අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝ කොට යාපනයේ තරුණයන් පිරිසක් එම වීඩියෝ සමාජ මාධ්‍ය ජාලයට එක්කොට තිබූ අතර එම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ යාපනයේ නල්ලූර් ළමා ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් පොලිසිය සමග ගොස් අදාළ කාන්තාව සහ දරුවාව පොලිස් භාරයට ගත්තා කියලා තමයි අපි දැක්කේ. ඒත් එක්කම මේ තවත් මේ කිලිනොච්චි ප්‍රදේශයේ මවක් දරු තිදෙනා සමග ලිඳට පැනලා මව පමණක් බේරිලා දරුවන් තිදෙනාම ජීවිතක්ෂයට පත් වෙලා කියලා තමයි සඳහන් වෙන්නේ. අද ලංකාදීප පුවත්පතෙන් මේ පුවත අපි උපුටා ගන්නේ. කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් සිය දරුවන් තිදෙනා සමග ලිඳට පැනීමෙන් දරුවන් තිදෙනා මියගොස් ඇතැයි කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය ප්‍රකාශ කරනවා. කිලිනොච්චි ඉරණමඩු පිල්ලයාර් කෝවිල අසල පිහිටි ලිඳකට මෙම මව දරුවන් තිදෙනා සමග පැන ඇති අතර ලිඳට පැනීමෙන් පසු මව බේරා ගන්නා ලෙසට කළ කෑගැසීමෙන් අනතුරු ප්‍රදේශවාසීන් මව බේරාගෙන ඇති බවත් දරුවන් තිදෙනා දියේ ගිලී ඇති බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනවා. ලිඳ තුළ ගිලී දරුවන් අතුරුදන්ව සිටි එක් දරුවෙකුගේ මල සිරුරක් පමණක් මේ වන විට සොයාගෙන ඇති අතර අනෙක් දරු දෙදෙනාගේ සිරුරු සේවීම පොලිසිය ප්‍රදේශවාසීන් හා එක්ව සිදු කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කාන්තාව සිය සැමියා සමග වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් නැති වූ කෝපෙන් හේතුවෙන් මේ දරුවන් තිදෙනා සමග ලිඳට පැනලා තියෙන්නේ. හදිස්සි කෝපය නිසා බලන්න අහිංසක මල් කැකුළු 3කගේ ජීවිත ඇත්තටම අහිමි වෙනවා. ඉතින් හිතන්නට ඕනේ කාලයක්, ඉවසන්නට ඕනේ කාලයක්. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට අපි විසඳුම්
හොයාගෙන යද්දී ඔබට ඊටාම ඉක්මනින් හමු වෙන විසඳුම තමයි මරණය. ඒක නෙමෙයි විසඳුම. අපිට ඉවසන්න පුළුවන් නම් ඉවසලා මේ ප්‍රශ්න වලට අපි උත්තර හොයන්නට ඕනේ. ඉතින් බලන්න මේ නිසා දරුවන් තිදෙනෙක්ගේ ජීවිතය අහිමි වෙනවා මවක් ගත්තු මේ තීරණයක් නිසා. මවගේ ජීවිතය බේරනවා දරුවන් තිදෙනාට තමන්ගේ ජීවිතය අහිමි වෙනවා. ඉතින් අපිට මේ සමාජය තුළ මේ දවස්වල වැඩි වශයෙන්ම කතා බහට ලක් වෙන්නට වෙලා තියෙන්නේ මේ මරණ සම්බන්ධයෙන් එහෙම නැත්නම් සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් සහ මේ මිනිසුන් කරන ක්‍රියාවන් පිළිබඳව අපි ඔබට මතක් කරන්නට කැමති නැහැ සෑම උදෑසනකම. හැබැයි මේ දේවල් අපිට කියන්නට වෙලා තියෙනවා. බොහෝ පුවත්පත් ගත්තාම ඇත්තටම තිබෙන්නේ ඒ වගේ පුවත්. ඇත්තටම කියන්නට වෙලා තිබෙන්නේ ඒ වගේ පුවත්. මොකද මොනතරම් මාධ්‍ය තුලින් අපි ධර්ම ප්‍රචාරණ කටයුතු අපේ මහා සංඝරත්නය සිදු කළත් මිනිස්සු ඇයි මේවා හරියට පිළිපදින්නේ නැත්තේ? ඔන්න ඔතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට වැරදුනේ කොතනද? අන්න එතන අපිට හිතන්නට දෙයක්ත් තිබෙනවා. ඔබ අද පොඩ්ඩක් ඒ වෙන කල්පනා කරන්න. ඒත් එක්කම මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඩෙන්ගු තොටිලි හැදූ 22කට රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයේ පෙරේදා නිවාස 300ක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමෙන් ඩෙන්ගු මදුරු කීටයන් බෝවන ආකාරයට ජලය රැඳෙන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 22 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රුද්‍රිගෝ මහතා ප්‍රකාශ කරනවා. නුගේගොඩ සමුද්‍රදේවී මාවත චැපල් ලේන් ස්ටැන්ලි තිලකරත්න සහ නාවල ප්‍රදේශවල නිවසියන් 4 දිනකගේ මල්පෝච්චිවල ඩෙන්ගු මදුරු කීටයන් රැසක් සොයාගෙන තිබෙනවා. එම සිව් දෙනා ලබන 7 වෙනිදා ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් වෙත යොමු කරන බව මහනගර සභා ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක මාලිංග ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති IAV ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත ප්‍රධාන වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගෝ මහතාගේ මෙහෙයුම් නාගරික මන්ත්‍රී කපිල නන්දකුමාර මහතාගේ සහාය ඇතිව වැටලීම් සිදු කරා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ඇත්තටම මේ හොඳ දෙයක්. මොකද දැන් මේ ඩෙන්ගු අවදානමත් අපි මේ දැන් මේ කොවිඩ් අවදානම ASCII ගේන්නේ. මොකද අපිට පුළුවන් අපේ වත්ත පරිස්සම් කරගන්න. ඒත් එක්කම ඉල්ලීම් ඉටුවනතුරු මොණරාගල හෙදෙහිදියෝ කොවිඩ් ප්‍රතිකාර රාජකාරිය අත්හරිති කියලා මව්බිම් පුවත්පතේ අතුල් පිටුවල මෙහෙම සඳහන් වෙනවා. තම සාධාරණ ඉල්ලීම් සඳහා විසඳුමක් නොලැබුණහොත් අද සිට මොණරාගල දිස්ත්‍රික් මාරුවාලේ සියලුම හෙදෙහිදියන් COVID-19 ප්‍රතිකාර රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කළ බව රෝහලේ හෙද නිලධාරීන් සඳහන් කරනවා. COVID-19 වෛරසය ආසාදිතයෙකු හෝ එවැනි සැකසහිත රෝගියෙකු රෝහල් තුලදී හඳුනා ගැනීමෙන් පසු එම රෝගියා PCR වාර්තාව ලැබෙන තෙක් එම රෝගියා සමග ඍජුව ගැටෙන හෙදියන් අන්තර්කාලීන නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට ස්ථානයක් වෙන් කර දෙන ලෙස වසරකට ආසන්න කාලයක සිට රෝහල් පාලන අධිකාරීන් ඉල්ලා ඇතත් පාලන අධිකාරිය පිළිබඳව සැලකිල්ලට ගෙන නැහැ. ඒ නිසා තමයි මේ ආකාරයෙන් මේ රාජකාරිය කොවිඩ් රාජකාරිය අත්හරිනවා කියලා සඳහන් වෙන්නේ. ඒත් එකම මේ එන්නත් 12000ක් ක්‍රමවත්ව ගාලු දිස්ත්‍රික් ජනතාවට ලබා දී තිබෙනවා. වෛද්‍ය වෙන්රුකේ සිංහාරච්චි මහතා තමයි ප්‍රකාශ කරන්නේ. ගාල දිස්ත්‍රික්කයට කොරෝනා එන්නත් 12000ක් ලැබී තිබූ අතර නිසියාකාරව මෙන් එන්නත් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග පිළිබඳව වෛද්‍ය වෙන්රුව සිංහාරච්චි මහතා ඊයේ දවසේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා. ඒත් එකම මේ රත්නපුර ප්‍රදේශයේ ආසාදිතෙන් තවත් 72ක් වාර්තා වෙනවා. පසුගිය දෙවනිදා දිනය තුල වාර්තා වූ මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 72ක් කියලා තමයි සඳහන් වෙන්නේ. පසුගිය දින 3 කාලයේදී වැඩිම කොරෝනා ආසාදිත පිරිස වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 3000 ඉක්මවා ගිය බව සබරගම් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒත් එකම මේ සාපෙළ විභාගයේ මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ මේ දවස්වල පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් දෙදෙනාට කොවිඩ් රාජකාරියට යන්න සිටි ගුරුවරියටත් කොවිඩ් කියලා තමයි සඳහන් වෙන්නේ. මන්නාරමේදී අපසු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන් දෙදෙනෙකුට සහ මොළතිව් විශ්වමඩු ප්‍රදේශීය විභාග රාජකාරී සඳහා යාමට නියමිතව සිටි ගුරුවරියකට කොරෝනා රෝගය ආසාදනය වී තිබෙනවා කියලා තමයි අද මව්බිම පුවත්පතේ සඳහන් වෙන්නේ. අපි අද අලුත් දවසක් වැඩසටහන මේ ආකාරයෙන් නිමාවට පත් කරන්නට තමයි සූදානම් වෙන්නේ. නිමාවට මත්තෙන්නේ අපි තවත් පුවතක් උපුටා ගත්තා. මිනිස්සු තුළ මනුස්සකම තියෙනවද කියන එක ඇත්තටම අපිට හිතන්නට වෙනවා. දැන් මොකද මේ සමාජය තුළ වෙන සිදුවීම් එක්ක ඇත්තටම මේ තිරිසන් සතෙකුට පවා නිදහසේ ඉන්නට නැහැ. ඉතින් ඇත්තටම මේ මිනිස්සුන්ගේ මනුස්සකමට මොකද උනේ කියන දෙයට අපි ඇත්තටම හිතන්නට වෙනවා. මොකද මේ මිනිස්සුන්ගේ ඇයි මේ ඇත්තටම දවසින් දවස මිනිස්සු පිරිහෙලා මේ පිරිහීම ඔවුන්ගේ අපි
දකිනවා. වැටකොළු වැවේ බලු දඩයම ගැන පොලිස් විමර්ශන අනවසර විදුලි රැහැන් ඇද සුනකයන් මරා දමන පුද්ගලයෙකු සම්බන්ධයෙන් දේවහුව වැටකොළු වැව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ ගැන ලැබ පැමිණිල්ලක් අනුව ගලේවල පොලිස් ස්ථානයේ මගින් මූලික විමර්ශනයක් ආරම්භ කර තියෙනවා. මේ ආසන්නම සිදුවීම පහුගිය 28 වෙනිදා සවස් කාලයේ තමයි සිදු වී තිබෙන්නේ. දේවහුව වැටකොළු වැව ප්‍රදේශයේ පිහිටි සැකරුගේ ගෙවත්තේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඊට යාබද නිවසක සිටි සුරතල් සුනකයෙකු මිය ගොස් තිබෙනවා. එම සුනකයා තිදඩි කළ බවකින් නිවැසියා විසින් සිද්ධිය සම්බන්ධයෙන් ගලේවල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා. ඒ අවස්ථාවේ තමයි මේ විමර්ශන කටයුතු සිදු කරලා තියෙන්නේ. ඉතින් බලන්න මිනිස්සු මොනතරම් දුරට තමන්ගේ මනස විකෘති කරගෙන මොනතරම් දුරට පිරිහිලාද. ඉතින් මේ බෞද්ධයෝ ජීවත් වෙන රටක මේ වගේ ක්‍රියාවන් ඇයි සිදු වෙන්නේ? අපිට හිතන්නට බොහෝ දේවල් තිබෙනවා. ඉතින් අපි අද දවසට ඔබෙන් සමුගෙන යන්නට තමයි මේ සූදානම. උදෑසන 8ට අරුණෝදෙන් ජයමංගට වැඩසටහන අදත් අපි සජීව ලෙසින් ගෙන එනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී දුනිල් දිසානායක මහත්මිය තමයි අද දවසේ අලුත් අරුණෝදෙන් ජයමංගට අපේ සජීව වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ. අපි ආරාධනා කරනවා අපත් සමගින් අද දවස පුරාවටම රැඳෙන්න. හෙටත් අපි උදෑසන 6:30ට හමු වෙන බලාපොරොත්තු වෙන අලුත් දවසක් වැඩසටහනෙන් අපි සමුගෙන යනවා. ඔබට සුවදායී දවසක් ප්‍රාර්ථනා කරමින්